ආයිබෝවන් ඔබගෙත් මගේ ජීවිතයේ අද දවසේ වැඩ පහසු කරගන්න අපිට නැතිවම බැරි දෙයක් වෙලා තියෙන ප්ලාස්ටික් ආහාර මගින් සහ වෙනත් ක්‍රම මගින් අපේ ශරීරයේ ඇතුළට ඇතුල් වෙලා අපිට කරන ව්‍යසනය ගැන ඔබ මෙච්චර කල් දැනගෙන හිටියද? අද අපි කතා කරන්නේ ඒ ගැන. මේ ප්ලාස්ටික් කියලා කියන එක මනුෂ්‍ය ජීවිතයට එච්චර හොඳ නැහැ කියලා කොච්චර අපි අහන්න ලැබිලා තිබුණත් අපිට දෛනික ජීවිතයේ කටයුතු වලින් මේකෙන් අයින් කරගන්න බැරි තරමටම අපි ඒවත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සමහරක් වෙලාවට අපි දැනුවත් වෙලා හිටියත් අපේ තියෙන නොසැලකිල්ල නිසා ප්ලාස්ටික් අපේ ශරීරගත වෙනවා. තවත් සමහරක් වෙලාවට අපි කොච්චර සැලකිලිමත් වුණත් වෙනත් අයගේ නොසැලකිල්ල නිසා ඒක අපේ ශරීරගත වෙනවා. අපි ඕනකට වඩා සනීප ආරක්ෂාව ගැන හිතන්න ගිහිල්ලා අපි අනවශ්‍ය විදිහට ප්ලාස්ටික් ශරීරය ඇතුළට ගන්නවා. තවත් සිද්ධ වෙන දෙයක් තමයි ඔබත් මමත් කොච්චර සැලකිලිමත් වුණත් අපිට නොපෙනෙන ක්‍රමවේග වලින් මේ කියන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපේ ශරීරය තුළ ඇතුළු වෙනවා. එහෙම ඇතුළු වෙලා නිකන් ඉන්නේ නැහැ. අපේ ශරීරය තුළ විශාල ලෙඩ ප්‍රමාණයක් හදන්න අවශ්‍ය කරන පසුබිම එයා හිමින් සැරේ අවුරුදු ගාණක් තිස්සේ ඇති කරනවා. ඒ නිසා අපිට අවසානයේදී ඔබත් මමත් නොසිතපු මූලයක් හිතා ගන්න බැරි අවස්ථාවකදී සමහර ලෙඩ රෝග මතුවෙන්න මේක හේතු කරනවා. ඉතින් මේ වගේ විද්‍යාවේ තියෙන සැඟවිච්ච තැන් අපි ඕගලන් වෙතට ගෙනහලා දෙන මේ channel එක ඕගලන් අලුත් කෙනෙක් නම් අපිට subscribe කරන්න අමතක කරන්න එපා. බලන්නකෝ ඕගලන් කොච්චර සැලකිලිමත් වුණත් මෙන්න මේ කියන අවස්ථාන් වලදී ඕගලන්ට පුළුවන් ද කියලා ප්ලාස්ටික් පාවිච්චියෙන් ඕගලන්ට ශරීරගත වෙන්න තියෙන මේ ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරගන්න. ඔබගේ කාර්යාලයට කැම ගෙනියන කැම භාජනය. ඒ වගේම ඒ හා සමගම රැගෙන යන වතුර බෝතලේ රස්නේ වතුර ටිකක් රස්නේ කැම ටිකක් මේ ප්ලාස්ටික් භාජන වලට බෙදුවට පස්සේ ඒවැය තියෙන ප්ලාස්ටික් අංශු ඒ වතුරයකට එහෙම නැත්නම් ඒ කැම එකට මිශ්‍ර වෙන්න තියෙන අවස්ථා ඉතා ඉහළයි. ඔබ කඩේට ගිහිල්ලා ඇනෝම් කරන ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම නැත්නම් කොත්තුවක් ඒගොල්ලන් ඒක භාජනයේ සකස් වුණාට පස්සේ එතනින් එළියට ගන්න පාවිච්චි කරන්නේ සමහරක් වෙලාවට ප්ලාස්ටික් පිඟානක්. එහෙම නැත්නම් භාගයක් කපාගත්ත ගැලුමකින් කොටසක්. කොෆි එකක් හරි ටී එකක් හරි ගන්නකොට ඒක බහලා තියෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් කප් එකක. ඒක උණුසුම් තත්ත්වයක් එක්කම ඒ ප්ලාස්ටික්ගේ පානයට එකතු වෙන තියෙන අවස්ථා ඉතා ඉහළයි. ප්ලේන් ටිකක් එහෙම නැත්නම් තේ ටිකක් අරන් යන්නේ පොලිතීන් බෑග් එකක. මයික්‍රෝවේව් oven ඇතුලේ තියලා උයන්න පිහින්න පාවිච්චි කරන ප්ලාස්ටික් භාජන. සමහරක් වෙලාවට එච්චර ඝනකම් නැති සියුම් කවරත් අපි කෙලින්ම oven එක ඇතුලේ තියලා රත් කරනවා. ඒ රස්නයත් එක්ක එහි තියෙන ප්ලාස්ටික් අංශු ආහාරයට එකතු වෙනවා. ඔබ දිනකට කී වතාවක් විශේෂිත ආලේප වර්ග පාවිච්චි කරනවද? අන්නේ ද්‍රව්‍යවලත් යම්කිසි ප්‍රමාණයක ඉතා කුඩා ප්ලාස්ටික් අංශු අන්තර්ගත කරලා තියෙනවා. ඒවැය තියෙන සුමට භාවය එහෙම නැත්නම් ඒවැය තියෙන ටෙක්ස්චර් එක පවත්වාගෙන යන්න. අපි කොච්චර සැලකිලිමත් වුණත් ඕගොල්ලන් දන්නවා අප භාවිතා කරන සමහරක් ප්ලාස්ටික් ද්‍රව්‍ය කිසිම පිළිවෙලක් නැතුව අපි ඉවතට විසිකරන නිසා ඒවා ජල පහරවල් දිගේ ගලාගෙන ගිහලා අවසානයේදී මහා සාගරයට එකතු වෙනවා. කාලයක් ගත වෙනකොට මේ ප්ලාස්ටික් මොකද වෙන්නේ? අවුරශ්මයේ තියෙන ඒ තීව්‍රතාවය නිසා ලොකු ප්ලාස්ටික් කොටස් පුංචි කෑලි වලට කැඩෙනවා. ඒවා තවත් කුඩා කෑලි වලට කැඩිලා ඉතා මිලිමීටර් 5කට වඩා පුංචි කොටස් වලට කැඩුණාට පස්සේ අපි ඒකට කියනවා මයික්‍රෝ ප්ලාස්ටික් කියලා. මේවා තවත් ඉතා පුංචි කොටස් වලට කැඩිලා ඒවා සාගර පත්වලට එහෙම නැත්නම් සාගරයේ ඉන්න මත්ස්‍යයන්ගේ ආහාර බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපේ ශරීරගත වෙන මේ කුඩා ප්ලාස්ටික් කොටස් ශරීරය ඇතුලේ තියෙන අන්තරාසර්ග පද්ධතිය කියලා කියන එකට බලපෑමක් ඇති කරලා ඒ හෝමෝනල් ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න එහෙම නැත්නම් ඒ හෝමෝන වල යාමනයන් අඩපණ කරන්න මේගොල්ලන් හේතු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. අප කලින් සඳහන් කරපු ආකාරයට ආහාරත් එක්ක ශරීරගත වෙච්ච ඉතා කුඩා ප්ලාස්ටික් කොටස් ප්‍රධාන වශයෙන්ම බාධා කරන එක ස්ථානයක් එහෙම නැත්නම් එක පද්ධතියක් තමයි මේජර් එන්ඩෝක්‍රයින් ග්ලෑන්ඩ්. එහෙම නැත්නම් ප්‍රධාන අන්තරාසර්ග පද්ධතිය. ඒතර මේ ඇතුළේ වෙච්ච කුඩා ප්ලාස්ටික් අංශු කොටස් හෝමෝන අණුක හැඩයට සමාන හැඩයක් ගන්න නිසා සමහරක් වෙලාවට මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න මේ ප්ලාස්ටික් අංශු උදව් වෙනවා. සමහරක් වෙලාවට මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩු කරන්න මේ ප්ලාස්ටික් අංශු ක්‍රියාත්මක වෙනවා කියලා කියන එක ඉතාමත් පැහැදිලිව විද්‍යාත්මක පරීක්ෂණ වලින් නූතනව ඔප්පු කරගෙන තියෙනවා. අන්තරාසර්ග පද්ධතියට බාධාවල් ඇති කරාට පස්සේ ඒවයේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් ඇති වෙන පුළුවන් ලෙඩ රෝග රාශියක් තියෙනවා. දැනට අඳුනගෙන තියෙන ඒවා අතරින් ප්‍රධාන දේවල් හැටියට දියවැඩියාව, පාලනය කරන්න බැරි ස්ථූලතාවය, ඒ වගේම කාන්තාවන්ගේ හෘදයේ ඇතිවන හෘද සංකෝචනයේ අක්‍රමිකතාවයන්, පුරුෂයන්ගේ ශුක්‍රාණු ජනනයේදී සිදුවන ශුක්‍රාණු වල ඝනත්වය අඩුවීම වගේ දේවල් පරීක්ෂණ වලින් දැනටමත් ඉතා හොඳින් තහවුරු කරගෙන තියෙනවා. ඊට වඩා එහා ගිහිල්ලා මේක පියුරු පිළිකා සහ වෙනත් ඒ ආකාරයේ පිළිකාවන් තත්වයට වැඩි දියුණු වෙන්න පුළුවන් කියලාත් විද්‍යාඥයන් අදහස් පළ කරලා තියෙනවා. වැඩිහිටි පරම්පරාවට කෙසේ වෙතත් නූතනයේ අනාගතයේ බිහි වෙන්න ඉන්න ඊළඟ දරු පරම්පරාවේ වර්ධනය, අංග විකල දරුවන් බිහිවීම, ඔවුන්ගේ ශාරීරික නිසි ක්‍රියාකාරීත්වය නැතිවීම සහ බුද්ධි මට්ටම් අඩුකමක් මෙන්න මේ රසායනික සංඝටක නිසා ඇති වෙන්න පුළුවන් කියන එක පැහැදිලිව අඳුනගෙන තියෙනවා. මෙම රසායනික සංඝටක එහෙම නැත්නම් මේ කුඩා ප්ලාස්ටික් කොටස් වල තියෙන භයානක තත්ත්වය ඒ විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට ගර්භණී මාතාවන්ගේ
ගර්භය තුල ඉන්න මේ කුඩා දරුවන්ට ඒක මේ ප්ලැසන්ට් එක එහෙම නැත්නම් වැදහාමා තුලින් ශරීරගත වෙනවා කියන එකත් හොයාගෙන තියෙනවා. ඒක එතනින් නවතින්නේ නැහැ. සමහරක් වෙලාවට මේ දරුවන්ට කිරි දෙන අවදියේදී මවුරුන්ගේ කිරිවලත් මේ ප්ලාස්ටික් කොටස් තියෙනවා කියන එක තහවුරු කරගෙන තියෙනවා. ඒක පරිසරයට එකතු වුනහම දි รา යන්නේ අවුරුදු 400ක් 500ක් තරම් කාලයක් ගත කරනවා. අද ඊයේ පමණක් නෙමෙයි. අපි අහලා තියෙනවා මීට බොහෝ ඈත කාලයේදීත් අපි භාවිතා කරපු පොලියස්ටර්. ඒ වගේම ගොඩක් වෙලාවට භාවිතා වෙන පොලිතීන්. ඒ වගේම තමයි PVC, පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා කියන එක. පැතලේට්ස් වර්ග. ඒ වගේම බිස්ෆිනෝල් A අපි කියනවා BPA කියලා. තවත් එවැනිම රසායනික සංඝටකයක් තමයි පොලික්ලෝරිනේටඩ් බයිපීනයිල්. එහෙම නැත්නම් අපි කියනවා PCBs කියලා. බහුලව ආහාර අසුරන සඳහා භාවිතා කරන මේ ප්ලාස්ටික් අනතුරු සහිතයි කියලා අඳුනගත්තට පස්සේ වෙළඳපොලේ ඇති කරලා තියෙන තවත් දෙයක් තමයි මෙන්න මේ BPA free කියලා කියන ලේබලේ යටතේ අසුරන සකස් කරන එක. ඒ වෙනුවට තවත් නිෂ්පාදනයක් කළා දෙනවා BPS කියලා. නමුත් විශේෂ මතක තබා ගන්න ඕන දේ තමයි මේ BPA-S හෝ එහෙම නැත්නම් BPA-A හෝ කොයි දෙයක් ප්ලාස්ටික් මූලික අංශු සංඝටක වලින් සකස් කරලා තියෙන නිසා මේවා එනු සිද්ධ වෙන්නේ කලින් අපි සඳහන් කරපු බාධාව නැති කරන එකම තමයි. මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශරීරගත වීම නිසා ඇති වෙන්න පුළුවන් නොයෙකුත් ලෙඩ රෝග ආබාධ ගැන ඉතා ඉහළින් පරීක්ෂණ කරන විද්‍යාඥයන් දෙදෙනෙක් ඉන්නවා. එක අයෙක් තමයි නෝර්ත් කැරොලයිනා වල ඉන්න ස්ටේට් යුනිවර්සිටි එකේ ඩොක්ටර් ස්කොට් බෙල්චර්. අනිත් කෙනා එංගලන්ත ජාතික මහාචාර්ය තමරා ගැලොවේ. මේ දෙදෙනාම නූතනව දැනටමත් පරීක්ෂණ කරමින් පවතින අය ඇති වෙන්න පුළුවන් විවිධාකාර ලෙඩ රෝග පිළිබඳව. එහෙනම් යම් ප්‍රමාණයකින් හෝ එහෙම නැත්නම් ඉතා හොඳ ප්‍රමාණයකින් ඕගොල්ලන් දැන් දැනුවත් වෙලා තියෙනවා මේ ප්ලාස්ටික් ශරීරගත වෙන එක වළක්ව ගන්න පුළුවන් ක්‍රම පිළිබඳව. මේක ඉතා සැලකිල්ලෙන් කර යුතු දෙයක්. මොකද හේතුව අපි රැකෙනා වගේම අපේ අනාගත පරපුර මේකෙන් රැක ගන්න එකත් ඔබගේ වගකීමක්. ඒ නිසා ප්ලාස්ටික් වලින් හැකිතරම් ඈත් වෙන්න, ප්ලාස්ටික් ශරීරගත වෙන එක පුළුවන් තරම් අවම කරන්න, නිරෝගී හෙට දිනක් ලබා ගන්න ඔබත් ඔබගේ දරු පරපුරත් පුරුදු කරන්න කියලා කියන උදාර පණිවිඩයත් එක්ක අපි නැවත වෙලාවක හමු වෙමු. ස්තුතියි.